සාදරයෙන් පිළිගන්න ඕගොල්ලෝ හැමෝම අපේ YouTube channel එකට. ඉතින් කලින් අපි වීඩියෝ එකේ කතා කරා මේ රසායනික ගණනය අවුල් වෙච්ච කෙනෙක්ට නැත්නම් රසායනික ගණනය සෙට් වෙච්ච නැති කෙනෙක්ට මේ එක්සෑම් එකට රසායනික ගණනය සෙට් කරගන්න මොනවද ටාගට් කරන්න පොයින්ට්ස් කියන ටිකයි. ඒ වගේම මේ රසායනික ගණනයේ බේසික්ම තියරි ටික නැත්නම් අවශ්‍යම තියරි කොටස සාන්ද්‍රණය මවුල, ඒ වගේම මේ සාන්ද්‍රණය මවුල කොහොමද පරිමාවත් එක්ක වෙනස් වෙන තර්ක ටිකයි අපි කලින් වීඩියෝ එකේ කතා කරා. ඉතින් ඔයගොල්ලෝ කලින් වීඩියෝ එක බලලා නැත්නම් අනිවාර්යයෙන්ම පහළ මම ලින්ක් එක දාලා තියෙනවා. ගිහින් බලන්න. ඔයගොල්ලන්ට මොකක් හරි දෙයක් ලබා ගන්න පුළුවන් වෙයි. අපි මේ වීඩියෝ එකේ කතා කරනවා මේ රසායනික ගණනයේ ඉස්සරහට හම් වෙන තව විශේෂ කැලලක්. ඒ තමයි මේ අනුමාපන කියන තියරි කැලල. ඉතින් මේක හුඟක් වැදගත් වෙනවා මේ ස්ටොයිකියම්දිත් එක්ක, ඒ වගේම රිඩොක්ස් ප්‍රතික්‍රියා එක්ක අනිවාර්යෙන් භාවිතයට එන තියරි කැලලක් තමයි මේ අනුමාපන කොටස. ඉතින් අපි ඒක මේ වීඩියෝ එකෙන් කතා කරන්න ලෑස්තිලා තිනවා. දිගටම වීඩියෝවත් එක්ක ඉන්න. කොහොම ප්‍රශ්න කමෙන්ට්ස් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ හරි නැත්නම් අපේ FB page එකේ තියෙනවා, අපේ Instagram account එකක් තියෙනවා. ඔයාලට පුළුවන් අනිවාර්යෙන් සම්බන්ධ කරගන්න. අපි එහෙනම් අද අපේ වීඩියෝ එකට ගිහින් බලමු. ඔව් ඉතින් අපි අද අනුමාපනය ගැන කතා කරද්දී මේ අනුමාපනයට අදාළ නැත්නම් අනුමාපනයත් එක්ක ගණන් හදද්දී මේ ස්ටොයිකියෝමෙට්‍රියත් එක්ක තේරුම් ගන්න නැත්නම් ස්ටොයිකියෝමෙට්‍රි කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න හුඟක් ඕන වෙනවා. ඉතින් මේ ස්ටොයිකියෝමෙට්‍රි කියන දේ තේරුම් ගන්න මම 2000 MCQ ප්‍රශ්නයක් ගන්න ඔබට ප්‍රශ්න බලා ගන්න පුළුවන් උඩින්. අපි මේ ප්‍රශ්නෙන් කතා කරමු මේ ස්ටොයිකියෝමෙට්‍රි කියන්නේ මොකක්ද කියන කාරණේ. ඉතින් ඔයගොල්ලෝ ප්‍රශ්න බලා ගන්න තමයි මේක කියන්නේ මේ වගේ දෙයක්. 0.05 ක සාන්ද්‍රණයක් තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 100කට 0.01 සාන්ද්‍රණයක් තියෙන H2SO4 ඝන සෙන්ටිමීටර 50ක් දානවා. ඉතින් මේ දෙකේ එකතු වුණාට පස්සේ අන්තිම ද්‍රාවණයේ හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය තමයි මේගොල්ලෝ අහන්නේ. ඉතින් මෙතනදී අපිට පයින් පුළුවන් සමීකරණය ගන්න මේ ප්‍රතික්‍රියාව වෙන සමීකරණය ගන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් H2SO4 යනවා සල්ෆේට් ජලය. ඉතින් තුලිත කරාම මෙතනට දෙකයි ගන්න දෙකයි එක පැහැදිලිව පේනවා ගන්නට. ඉතින් අපි දැන් මෙන්න මේ සමීකරණයෙන් මේ ස්ටොයිකියෝමෙට්‍රි එක ගන්නට යන කලින් අපි පයන් බලමු මේ H2SO4 කීයක් මේකට එකතු වෙනවද? ඒ කියන්නේ H2SO4 මවුල කීයක් එකතු වෙනවද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල කීයක් එකතු වෙනවද කියන කාරණේ. ඉතින් මම පයන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගැන කතා කරන්නම්. ඉතින් ඔයාලට පේනවා සාන්ද්‍රණය 0.05යි. කියන්නේ ඝන සෙන්ටිමීටර් 1000ක ඝන සෙන්ටිමීටර් 1000ක 0.05ක් තියෙනවා. එහෙනම් ඝන සෙන්ටිමීටර් 100ක කීයද කියලා තමයි බලන්න ඕනේ. අපිට එකෙන් එනවා 0.005ක් මවුල දෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. H2SO4 තියෙනවා 0.02යි සාන්ද්‍රණය. ඒ කියන්නේ 1000ක. එහෙනම් 50ක කොච්චරද කියන එක තමයි බලන්න ඕනේ. කයි 0.01ක් තියෙනවා සෝඩියම් H2SO4. ඉතින් දැන් මේ ස්ටොයිකියෝමෙට්‍රි මොකක්ද කියන්නේ මොකක්ද කියන කාරණාට ආවම මේ ස්ටොයිකියෝමෙට්‍රි කියන්නේ මේ ප්‍රතික්‍රියාව වෙන ප්‍රතික්‍රියකවල මවුල අනුපාතය. නැත්නම් ප්‍රතික්‍රියක ප්‍රතිඵලය. කොහොම මවුල අනුපාතය තමයි මේ ස්ටොයිකියෝමෙට්‍රි කියලා අපි අදහස් කරන්නේ. ඔයගොල්ලෝ කියන එක මේ ස්ටොයිකියෝමෙට්‍රි කියන්නේ ලොකු දෙයක් අදහස් කරන්නේ නැහැ. අපි හැමෝටම පේන සරල මවුල අනුපාතය තමයි ස්ටොයිකියෝමෙට්‍රි කියන එක අදහස් කරන්නේ. ඉතින් මෙයාගේ මවුල දෙකක් ප්‍රතික්‍රියා කරන්නේ මෙයාගේ මවුල එකක් ඕනේ. අන්න ඒක තමයි මේ සරලම සිද්ධිය. මෙයාගේ දෙකක් යද්දි මෙයාගේ අනිවාර්යයෙන්ම එකක් ඕනේ. ඉතින් දැන් අපි අර කලින් හෙව්වනේ මවුල ප්‍රමාණය කීයද කියලා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල තිබ්බා 0.05ක් මෙයාගේ තිබ්බා 0.01ක්. එහෙනම් අපි හිතමු පයින්ම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඔක්කොම ඉවරනවා කියලා. එහෙම වෙන්න බෑ. මොකද මෙතන අහනවා හයිඩ්‍රොක්සයිඩ් කොච්චර තියෙනවද කියන කාරණේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඔක්කොම ඉවරනවා. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 0.05ම වැය වෙනවා නම් අනිවාර්යයෙන්ම එයාගේ භාගයක් H2SO වැය වෙන්න ඕනේ. ඉතින් මෙයාගෙන් 0.05ක් වැය වෙන්න මෙයාගෙන් 0.02ක් වැය වෙන්න ඕනේ. ගොල්ඩන් පේනවා මෙතන එච්චර ප්‍රමාණයක් නැහැ. මෙයාගේ තියෙන 0.01යි. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඔක්කොම වැය වෙන්න විදියක් නැහැ. අපිට ගාන බැලුවමත් තේරෙනවා. මම නිකන් අර මේ විදිය කොහොමද බේරන්නේ කියන කාරණේ තමයි මම පැහැදිලි කරේ. දැන් H2SO4 සම්පූර්ණයෙන් වැය වෙනවා. ඒ කියන්නේ 0.01ම වැය වෙනවා. එච්චර වැය වෙනවා නම් මෙයාගේ ඒ වගේ දෙගුණයක් වැය වෙනවා. දෙකට එක අනුපාතයෙන් මෙයාගෙන් 0.02ක් වැය වෙනවා. ඒතර මෙයාගේ අන්තිමට H2SO4 සම්පූර්ණයෙන් ඉවරයි. මෙයාගේ 0.03ක් ඉතුරු වෙනවා. මොකද 0.05ක් තිබ්බා. දැන් ඉතුරු වෙන්නේ 0.03යි. ඒතකොට අපි දන්නවා අවසන් ද්‍රාවණයේ කොච්චර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල තියෙනවද කියලා හොයාගන්න 0.03ක් මවුල තියෙනවා. මම මේක අයින් කරන්නම්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 0.03ක් තියෙනවා නම් මේක අපිට දාන්න OH- තියෙන්නේ ඒ ගණනම තමයි. කියන්නේ අන්තිම ද්‍රාවණයේ OH- 0.03ක් තියෙනවා මවුල ප්‍රමාණය. ඉතින් අපෙන් අහන්නේ සාන්ද්‍රණයනේ. ඉතින්
පළවෙනිම 100ක් දාම ඊට පස්සේ 50ක් දාම. ඒක දැන් අවසන් ද්‍රාවණයේ පරිමාව 150යි. එහෙනම් 150ක් ඇතුලේ 0.003ක් තියෙනවා. එහෙනම් 1000ක උත්තරද කියලා තමයි අපිට බලන්න තියෙන්නේ. මෙන්න මෙතනින් අපිට පුළුවන් සාන්ද්‍රණය කියලා ගන්න. මම මෙතනින් අර පොයින්ට් එක ගන්න ඕනේ මේ ස්ටොයිකියෝමෙට්‍රි කියන කාරණේ. මේ ස්ටොයිකියෝමෙට්‍රි කියන්නේ මොකක් හරි දෙයක් ප්‍රතික්‍රියාවේදී එක ප්‍රතික්‍රියාවන අනුපාතය. මෙන්න මේ ප්‍රතික්‍රියාව ගද්දි H2SO4 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නේ. ඉතින් මෙතන ස්ටොයිකියෝමෙට්‍රි කියලා කියන්නේ මෙයාගේ දෙකක් ප්‍රතික්‍රියා කරද්දී මේක ප්‍රතික්‍රියා කරන එකයි. ඒ කියන්නේ මේකේ මෝල් දෙකක් ප්‍රතික්‍රියා කරනවා නම් මෙයාගේ එක මෝලක් ප්‍රතික්‍රියා කරනවා. මෙයාගේ මෝල් දෙකක් ප්‍රතික්‍රියා වුණා නම් මෙයාගේ මෝල් හතරක් ප්‍රතික්‍රියා කරනවා. ඒ වගේ දෙකට එක අනුපාතයෙන් තමයි මේ දෙන ප්‍රතික්‍රියා කරන්නේ. අන්න ඒක තමයි සාමාන්‍යයෙන් කියන්නේ ස්ටොයිකියෝමෙට්‍රි කියලා. ඉතින් අපි දැන් යමු මේ අනුමාපනය කියන සිද්ධියට අපි ඊළඟට යමු. ඉතින් මේ අනුමාපනය ගැන අපි කතා කරද්දී මේ අනුමාපනය ගැන ඇත්තටම පොඩි සිද්ධාන්තයක්. ඉතින් හැබැයි මේක හරියම වැදගත් වෙනවා මේ රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් කරදුණු කරද්දී. ඉතින් මේ අනුමාපනය සාමාන්‍යයෙන් යොදාගන්නේ මොකක් හරි ද්‍රාවණයක් අපිට දෙනවා නම් සාන්ද්‍රණය දන්නේ නැතුව අන්න ඒ සාන්ද්‍රණය හොයාගන්න තමයි සරලව මේ අනුමාපනය කියන එක පාවිච්චි කරන්නේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම HCl කියන අම්ලය මේ HCl අම්ලයේ ඝන සෙන්ටිමීටර් 50ක් දීලා මෙයාගේ සාන්ද්‍රණය අපි දන්නේ නැත්නම් අන්න ඒ සාන්ද්‍රණය හොයාගන්න අපි මේ අනුමාපනය කියන ක්‍රමවේදය භාවිත කරනවා. කොහොමද මේක භාවිත කරන්නේ? අපිට ඕන වෙනවා මේ HCl එක්ක ප්‍රතික්‍රියා කරන්න නැත්නම් HCl එක්ක සම්බන්ධ වෙන මොකක් හරි තව කෙනෙක් අපිට ඕන වෙනවා. HCl කියන අම්ලයක් නේ. ඒකට සරලවම මේ HCl එක්ක සම්බන්ධ වෙන්නේ බස්මයක්. ඒ කියන්නේ ඒ දෙන්නා එකතු වෙලා උදාසීන වෙනවා. දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා දෙමු. එතකොට මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපි දන්න ප්‍රමාණයක් ගන්නවා. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණය දන්න ද්‍රාවණයක් අපි ගන්නවා. ඉතින් මේ සාන්ද්‍රණය දන්න ද්‍රාවණයක් අරගෙන එයාව අනුමාපනය කරනවා මෙයා එක්ක. එතකොට අපිට පුළුවන් මේ HCl ගේ සාන්ද්‍රණය හොයන්න. ඒ වගේ සිද්ධිය තමයි අනුමාපනය කියන්නේ. මේ අනුමාපනය කරන්නේ කොහොමද? ඉතින් මේ අනුමාපනය කියන ප්‍රැක්ටිකල් සීන් එකට භාවිත කරන ප්‍රධාන වශයෙන් උපකරණ තුනක් බීකරයයි බියුරෙට්ටුවයි පිපෙට්ටුවයි. පිපෙට්ටුව නම් අර අදාළ ද්‍රාවණය මේකට දාන්න තමයි ගන්න සාමාන්‍ය පිපෙට්ටුව. ඉතින් ප්‍රධාන වශයෙන් භාවිත කරන මෙන්න මේ උපකරණ දෙක මේ අනුමාපනය කියන සිද්ධියට ඊට කලින් කියන අනුමාපනයට කලින් අනුමාපනය සඳහා මේ උපකරණ ලෑස්ති කරන්න තව මොකක් උපකරණ ඕනේ. ඒක වෙනම අපි කතා කරමු ප්‍රැක්ටිකල් එකක් විදියට. ඉතින් මම පයිම කියන්නම් මේ අනුමාපනය මොකද වෙන්නේ කියන එක. අපි දැන් කලින් කියපු උදාහරණයෙන් HCl දන්නේ නැහැ. HCl දන්නේ නැති පරිමාවක් තමයි නැත්නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගන්න. අපිට දෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර් 50ක් ඒක සාන්ද්‍රණය දන්නේ නැත්නම් අපි ඒ සාන්ද්‍රණය තමයි හොයන්න ඕනේ. ඒතකොට අපි බීකරයට දානවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර් 50ක්. මෙයාගේ සාන්ද්‍රණය දන්නේ නැහැ. අපි මේ බියුරෙට්ටුවට දානවා HCl. මොකද මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ බස්මයක්. එයා එක්ක හොඳට ගැටෙන කෙනෙක් තමයි අපිට ඕනේ මෙතනට. හොඳටම ගැටෙන්නේ අම්ලයක්. ඉතින් HCl කියන්නේ අපිට හොඳට හම්බෙන අම්ලයක්. ඉතින් HCl වල මොකක්ද පරිමාණ මෙතනට දාලා. හැබැයි එයාගේ සාන්ද්‍රණය අපි දැනගන්න ඕනේ. මොකක්ද 0.1ද 0.2ද මේ 0.1 සාන්ද්‍රණයක් කියලා. HCl දන්න සාන්ද්‍රණයක් එක්ක මේ බියුරෙට්ටුවට දානවා. ඊට පස්සේ මේව අනුමාපනය කරනවා. ඒ කියන්නේ මේ කරාම මෙතන කරාමයක් තියෙන මේ කරාම එරලා හිමි HCl එන්න දෙනවා. ඒකම අපි දැන් දර්ශකයක් යොදනවා. ඒ දර්ශකයක් ගැන වෙනම කතා කරමු. මේ දර්ශකයෙන් අන්තලක්ෂය පෙන්නද්දි නැත්නම් දර්ශකයෙන් ඒ වර්ණ කුමාරුව පෙන්නද්දි අපි මේක නවත්තනවා. එතකොට මේ වැය වෙච්ච HCl ප්‍රමාණය අරගෙන HCl ප්‍රමාණය ගන්නවා. එතකොට අපි සාන්ද්‍රණයක් දානවා. ඒතර අපි බලමු මේ ප්‍රතික්‍රියාවට වැය වුණු HCl මවුල ප්‍රමාණය ගන්න. HCl මවුල ප්‍රමාණය දාන්න නම් අර මම කලින් හදපු ගානේ විදිහට ස්ටොයිකියෝමෙට්‍රි ඇසුරේ අපිට බලන්න මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කොච්චර මවුල ප්‍රමාණයක් තිබ්බද කියන කාරණේ හොයන්න. එතනින් කෙලින්ම සාන්ද්‍රණයක් හොයන්න පුළුවන්. ඉතින් සරලවම මම කෙලින්ම පරිමාව ගත්තම කෙලින්ම සාන්ද්‍රණය හොයන්න පුළුවන්. ඉතින් අර මේක එච්චර හුරුවක් නැති කෙනෙක්ට පයිම මවුල ගන්න හොයලා මෙයාගේ මවුල ගන්න හොයලා ඉතින් තමයි සාන්ද්‍රණයට යන්න වෙන්නේ. මොනවා කරත් අපි මේ එක්සාම් එකේදී වටින්නේ හරි පියවරයි හරියට උත්තරේ තමයි වань. මොකද අපි ඕනේ ලකුණු ස්කෝර් කරන්න. මොකද නිකම්ම උත්තරය අරගෙන උත්තරේ වැරදිනවා නම් කිසිම ලකුණක් හම්බෙන්නේ නැහැ. අපිට ඕනේ කොහොම හරි උත්තරයට අරගෙන ලකුණු ටික ස්කෝර් කරන්න තමයි අපිට ඕනේ. ඉතින් මම හිතන්නේ මේ අනුමාපනය කියන සංසිද්ධිය ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. හරිම සරල සිද්ධියක්. ඉතින් මේ අනුමාපනයේදී තව වැදගත් පොයින්ට් ටිකක් මම කියන්න. ඒ තමයි මේ අනුමාපනයට ඕන කරන දේවල්. ප්‍රධාන වශයෙන් අපි අම්ල භස්ම අනුමාපන කියලා කියන්නේ. ඒකට ඕනේ අම්ල භස්ම අනුමාපන කියලා කියන්නේ මේ මම කලින් කිව්ව විදිහට HCl වගේ අම්ලයකුයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ භස්මයකුයි අරගෙන
මෙන්න මේ දෙක අර විදිහට අනුමාපනය කරලා මොකක් හරි එක සංකේතයක් වෙන විදිය. මේක එක අනුමාපන වර්ගයක්. තම අනුමාපන වර්ග තියෙනවා. ඉතින් මේක තමයි පැහැදිලිම අනුමාපන වර්ගය. ඉතින් මේ වගේ හැම අනුමාපනයකටම අපිට ඕන කරන අර සීමාව ලබා ගන්න. නැත්නම් දැන් සෝඩියම් අපි තුමු මේ බීකරේ මේ බියුරට් මේ බීකරේ. ඒතකොට මෙතනට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා තියෙනවා. මේ HCl කරාම අරගෙන HCl මෙහෙට පල්ලයට යද්දී අපිට දැනගන්න ඕන වෙනවා එක අවස්ථාවකදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඔක්කොම වැයගුණා කියන කාරණා. අන්න එන්නේ ඒක දැනගන්න අපි මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට යොදනවා දර්ශකයක්. දර්ශකයක් කියන්නේ අර මම කලින් කිව්ව විදිහට මේ සීමාවට ආපු ගමන් වර්ණය වෙනස් කරනවා. ඒ වර්ණය වෙනස් කරන pH වලදී ඉතින් ඒක කොහොමද වෙන්නේ කියන එක pH කියන පාඩම නැත්නම් pH pOH පාඩම් වලදී කතා කරනවා. ඉතින් මේ දර්ශකයක් විතර තමයි අපි මේ සීමාව ලබු කරන්නේ. අපි මේ සීමාවට කියනවා අන්තලක්ෂය කියලා. නැත්නම් මෙන්න මේ HCl සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරලා මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඔක්කොම HCl එක ප්‍රතික්‍රියා කළා කියන සහතිකය ලැබෙන අවස්ථාව තමයි අන්තලක්ෂය විදිහට අපිට ලැබෙන්නේ. ඉතින් මම හිතනවා ඒ අන්තලක්ෂය කියන කාරණා තෝරන්න පැහැදිලි කියලා ගත්තා. චුටි තියරි දේවල් ඔන්න ඔය කාරණා ටික තමයි අපිට අනුමාපනයකදී ප්‍රධාන වශයෙන්ම ඕන කරන්නේ. නැත්නම් අනුමාපනයේ ප්‍රදර්ශන දැනගන්න ඕනේ. ඉතින් අනුමාපනය කියන්නේ ඔච්චරයි. ඒතරම ඔයිඩා තව පොඩි පොඩි දේවල් තියෙනවා. මොකද අර අම්ලේ දාන්න ඕනේ මොකටද? ඒ වගේ පොඩි සිද්ධි තියෙනවා. ඒක ප්‍රැක්ටිකල් වලට දාලා ඒක පල්ලි ලොකුට කතා කරන්න ඕනේ. අනුමාපනයේ බේසික්ව සිද්ධාන්ත ටික ඔච්චරයි. ඉතින් අනුමාපනයේ වෙන්නේ මොනවා කියන කාරණා ටික අපි දැන් කතා කරමු. මේ අනුමාපනයේ ආශ්‍රිත පොඩි ගාන මෙන්න මේ වගේ ගාන ඔබට උඩින් බලා ගන්න පුළුවන්. ඉතින් H3PO3 ගැන අම්ලයෙන් අපිට ඝන සෙන්ටිමීටර් 50ක් දෙනවා. එයාගේ සාන්ද්‍රණය දන්නේ නැහැ. ඒ වගේම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භස්මය අපිට දෙනවා. ඒ භස්මයෙන් 0.05 මොල් ගන්න දෙසිමීටර් මෙච්චර සාන්ද්‍රණයක් තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රවණයක් අපිට දෙනවා. ඉතින් මෙන්න මේ ද්‍රවණ දෙක දීලා අපිට කියනවා H3PO3 වල සාන්ද්‍රණය හොයන්න කියලා. ඉතින් මෙන්න මේ ගාණෙන් ඔබට පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන් මේ අනුමාපනය කියන්නේ මොකක්ද කියන කාරණේ. ඒ වගේම මේ ගාණේ මම තවත් පොඩි දෙයක් හයිලයිට් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලන්ට ගාණේ මැද්ද එක තේරුම් ගන්න පුළුවන්. ඉතින් දැන් මේ වගේ අවස්ථාවකදී ඔයගොල්ලෝ දන්නවා අනුමාපනයේදී බියුරට්ටුවක් ගන්නවා බීකරයක් ගන්නවා. ඉතින් සාන්ද්‍රණය දැනගන්න ඕනේ H3PO3. ඉතින් අපි අවදාන බීකරෙට ඉතින් මේක කැමති පැත්තකට දාන්න පුළුවන්. සාන්ද්‍රණය දන්නේ නැති කෙනාව බීකරට දැම්මම අපිට සාමාන්‍යයෙන් ගණනය කරන්න මොකක් ලේසි නෑ. මොකද බියුරට්ටුවෙන් කෙලින්ම අපිට වැවෙච්ච ප්‍රමාණය හම්බෙන්නේ ඉඳලා ඉතින් කෙලින්ම ලේසි උත්තරයට යන්න. මේ ප්‍රැක්ටිකල් අනිත් පැත්ත කරත් කිසිම ප්‍රශ්නයක් නැහැ. උත්තරයට යන්න පුළුවන්. මෙතනට දාන H3PO3 කන්සෙන්ට්‍රේට් 50. ඉතින් අපි බියුරට්ටු පුරවන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගෙන් ඉතින් අර සමහර එකක් තියෙනවා බියුරට්ටුව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පුරවන්නේ නැහැ. සමහර භස්මය පුරවන්නේ නැහැ කියන කාරණේ ඕගොල්ලෝ දන්නේ නැති. ඉතින් ඒක අර කරන්නේ අර වීදුරු වල තියෙන සිලිකන් මේකත් එක්ක භස්මය ප්‍රතික්‍රියා කරන්න ඉඩ තියෙන කියන කාරණෙත් එක්ක ඉතින් අපි සාමාන්‍ය මේ භස්මය යොදලා ඊට පස්සේ ආයෙ මේක අනිවාර්යයෙන්ම හොදන්නේ අනික මේ අනුමාපනයට එච්චර වෙලාව යන්නේ නැති හින්දා මේ භස්මය සාමාන්‍යයෙන් යොදන්න පුළුවන්. අපි අනික මේක 100%ක් නිවැරදිව ගණන් කරන්නේ නැහැ. මේක normal practical එකක් හින්දා අර ලොකු scientific නැත්නම් ලොකු විද්‍යාත්මක පරීක්ෂණ වලට තමයි අන්න ඒ වගේ දේවල් සැලකීමක් වෙන්නේ. ඉතින් ඒ ගැන දැනට හිතන්න ඕනේ නැහැ. ඒ ගැන උගක් ලොකු විස්තර ප්‍රැක්ටිකල් කරද්දී ඔයගොල්ලන්ට කතා කරනවා. ඉතින් දැනට මේ බේසික් තියරි එකට ફોකස් කරන්න. ඒ කියන්නේ මේ අනුමාපනය කියන එකේ බේසික් තියරි එකට ફોකස් කරන්න. ඒක අර ගණනීය පාර්ට් එකට ફોකස් කරලා වැඩි කරන් යමු. ඉතින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බියුරට්ටුවට දානවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ සාන්ද්‍රණය 0.05 මොල් ගන්න දෙසිමීටර්. ඉතින් දැන් අර කලින් විදිහට අනුමාපනය කරනවා. මොකක්ද අපි දර්ශකයක් යොදලා තියෙනවා. ඔන්න ඔය දර්ශකයේ වර්ණ හුමාරුව වෙද්දී, ඒ කියන්නේ අන්තලක්ෂය අපිට පෙන්නද්දී අපි කරාමය වහලා මෙතන පාඨාංකය රීඩ් කරනවා. කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කොච්චර වැය වුණාද කියන කාරණේ. අපි හිතමු ඒක තමයි දෙන්නේ සාමාන්‍ය ගානකදී අන්තලක්ෂයේදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පාඨාංකය කියලා. නැත්නම් අන්තලක්ෂයේදී බියුරට්ටු පාඨාංකය කියලා. ඉතින් ඒක ඝන සෙන්ටිමීටර් 50ක් කියලා තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ අන්තලක්ෂයේදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර් 50ක් වැය වෙලා තියෙනවා මෙන්න මේ අම්ලෙත් එක්ක ප්‍රතික්‍රියා කරන්න. ඉතින් මම දැන් ගානට එන්නම්. H3PO3 ධන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෙතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මතක නම් දෙවෙනි පාඩමේදී අපි කතා කරනවා ඔක්සෝ අම්ල ගැන. දැන් ඔක්සි අම්ල ගැන මේ H3PO3 කියන්නේ ඔක්සි අම්ලයක් කියන එක ඔයගොල්ලන්ට මතක ඇති අනිවාර්යයෙන්ම.
ඉතින් ඔක්සි අම්ලයක අනිවාර්යයෙන්ම මේ H3PO3 කියන ඔක්සි අම්ලය කතා කරොත් එහෙම මේකේ හයිඩ්‍රජන් දෙකයි සාමාන්‍ය බස්මත් එක්ක ප්‍රතික්‍රියා කරන්න යන්නේ. අනිත් හයිඩ්‍රජන් එක යන්නේ නැහැ. ඒක ලුයිස් වියෝ පාඩමේදී පැහැදිලි කරනවා. මම ඕනම් පැහැදිලි කරන්න නිකන් මෙන්න මේ H3PO3 ගේ ව්‍යුහය තියෙන මේ වගේ. මෙන්න මෙහෙම තමයි ව්‍යුහය තියෙන්නේ. ඉතින් අර සෝඩියම් බස්මත් එක්ක ප්‍රතික්‍රියා කරද්දී මෙන්න මේ H දෙක තමයි ගැලවිලා යන්නේ. මෙන්න මේ H කෙලිම පොස්ට් වලට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒකින්ද එයා ගැලවිලා යන්නේ නැහැ. ඔයගොල්ලන්ට මේ කාරණේ මතක ඇති. මම ඒ කාරණේත් හයිලයිට් කරන්න තමයි මේ ගාන ගත්තේ. ඉතින් මෙතනදී ප්‍රතිඵල ඉදිරි වෙන්නේ Na2HPO3 ධන ජලය. මෙතනදී හයිඩ්‍රජන් දෙකයි යන්නේ එක්කෙනෙක් එක. එතකොට මේ හයිඩ්‍රජන් දෙකත් එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙකයි ප්‍රතික්‍රියා කරන්නේ. ඒක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති. මෙන්න මෙතනත් දෙකයි. දෙකයි හරි. ප්‍රතික්‍රියා තුනයි. ඉතින් දැන් අපිට හොයාගන්න පුළුවන් අර දින දින කාරණාත් එක්ක මෙයාගේ ස්ටොයිකියෝමෙට්‍රි දෙකට එකයි. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙකක් එක්ක H3PO3 එකක් ප්‍රතික්‍රියා කරනවා. ඉතින් H3PO3 ගේ සාන්ද්‍රණය තමයි අපිට හොයාගන්න ඕනේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ සාන්ද්‍රණය අපිට දුන්නා 0.05ක් කියලා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කොච්චර වැයුණාද කියලාත් අපිට දුන්නා ඝන සෙන්ටිමීටර් 50ක් කියලා. ඉතින් 0.05ක් තිබ්බා ඝන සෙන්ටිමීටර් 50ක සමහර ඝන සෙන්ටිමීටර් 1000ක සාන්ද්‍රණය තියෙනවා. එහෙනම් ඝන සෙන්ටිමීටර් 50ක මවුල කීයක්ද කියලා හොයාගමු. දෙකයිෂන් පහ වැඩි කරන 10.3ක් මෙච්චරක මවුල ප්‍රමාණයක් තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක. ඉතින් මෙන්න මෙච්චරක මවුල ප්‍රමාණයක් තියෙනවා නම් එයාගෙන් භාගයක් තමයි H3PO3 තියෙන්න ඕනේ. මොකද ප්‍රතික්‍රියාව පෙන්වන්නේ මේ විදිහට. කියන්නේ මෙයාගෙන් භාගයක් තමයි H3PO3 තියෙන්නේ. 0.2.5 මෙන්න මෙච්චරක මවුල ප්‍රමාණයක් තියෙනවා H3PO3. එහෙනම් අපිට මම කයින් කරනවා. මෙතනින් හොයාගන්න පුළුවන් H3PO3 ගේ සාන්ද්‍රණය මෙච්චර ප්‍රමාණයක් තිබ්බා ඝන සෙන්ටිමීටර 50ක් ඇතුලේ. එහෙනම් 1000කට කොච්චරක් තියෙනවද කියන කාරණා අපි බලන්න ඕනේ. ඉතින් මේක සුළු කරාම අපිට කලින් උත්තර හම්බ වෙනවා. සුළු කරන්න ලේසියි සුළු කරන්න. ඉතින් මට මේක හයිලයිට් කරලා පෙන්නන්න ඕනේ අර ස්ටොයිකියෝමෙට්‍රි කියන කාරණේ අනුමාපනය කියන්නේ මොකක්ද කියන කාරණේ තමයි මම හයිලයිට් කරලා පෙන්නන්න ඕනේ. මෙන්න මේ H3PO3 කියන්නේ ඔක්සි අම්ලයක්. මේ වගේ ප්‍රශ්න සාමාන්‍යයෙන් මම හිතන්නේ මම දැකලා නැහැ. ඒ ප්‍රශ්න වලට දාලා තියෙනවා. හැබැයි ඔක්සි අම්ල කියන එක සිලබස් එකේ තියෙන කාරණයක්. ඉතින් දාන්න බැරි කමක් නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවක් ආවොත් එහෙම ඔයගොල්ලන්ට මේක කිව්වම මතක් වුණාට සමහරවිට පේපර් එක කරද්දී මේක මතක් වෙන්නේ නැහැ. H3PO3 කියලා දාපු ගාම කෙලින්ම හයිඩ්‍රජන් තුනත් එක්කම OH ප්‍රතික්‍රියා කරලා දානවා. ඔක සාමාන්‍ය මොනකෙක් කරන දෙයක්. ඉතින් අර ප්‍රශ්න දිහා හයිඩම් බලලා ඒක තේරුම් ගත්ත කෙනෙක් තමයි මේ H3PO3 කියන ඔක්සි අම්ලයක්. එයාගෙන් හයිඩ්‍රජන් දෙකයි ප්‍රතික්‍රියා කරන්න යන්නේ කියන කාරණේ තේරුම් ගන්න. ඉතින් මට මේක ඕනේ අනුමාපනය කියන සද්දිය තේරුම් ගන්න. තව අනුමාපනයේ තව කොටසක් තියෙනවා ඔයගොල්ලෝ මතක ඇති බයිකාබනේට් අනුමාපනයක් එක්ක ඔය බයිකාබනේට් කියන සිද්ධියෙන් තමයි ටිකක් මේ අනුමාපන කියන එක ටිකක් ලොකුවට සංකීර්ණ ගණන් වලට යන්නේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් මේ කාබනේට් බයිකාබනේට් එක ගණන් ටිකක් හදමු සංකීර්ණ ගණන් එක්ක. මොකද පළවෙනියෙන් මට ඕනේ මේ අමතක වෙච්ච තියරි ටික පොඩ්ඩක් මතක් කරලා දෙන්න. මොකද තියරි මතක නැතුව සිද්ධ කරන්න බෑ. අනිවාර්යයෙන්ම තියරි මතක් කරන්න ඕනේ ගණන් ටික හදාගන්න. ඉතින් පළවෙනියෙන්ම තියරි ෆෝකස් කරන්න. තියරි අවුල් වෙච්ච අය නම් අනිවාර්යයෙන්ම තියරි ෆෝකස් කරමින්ද අපි ඊළඟ වීඩියෝ එකේ මේ කාබනේට් බයිකාබනේට් ගණන් ටිකක් එක්ක තව A level මට්ටමේ නැත්නම් පාස් පේපර් වල ටිකක් ලොකු සංකීර්ණ මට්ටමේ ගැටලු ටිකක් විසඳලා බලමු. එතකොට මේ අනුමාපන කියන සිද්ධිය ටිකක් නෝමල් වෙනවා. නෝමල් වුණාට පස්සේ රසායනික ගණනය අවුලක් නැහැ. ඊට පස්සේ තියෙන රෙඩොක්ස් කියන රෙඩොක්ස් ප්‍රතික්‍රියා සම්බන්ධ ගැටලු ටික ඒ ටික අපි ඊළඟට කතා කරමු. ඉතින් thank you අපිත් එක්ක අඳිරටියට මම හිතනවා දෙයක් ගන්න නැති ඔයගොල්ලෝ අමතක වෙච්ච තීරයක් තියෙනවා නිකන් මතක් කරගන්න නැති. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් මේක ඉදිරි කොටසත් එක්ක හම්බෙමු. thank you රතින්ටියට